නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හේ භාග්‍යවතු අරහතු මහා කාරුණික වූ සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින මේ උතුම් ශ්‍රී සද්ධර්මය අප කෙරෙහි අනුකම්පාවෙන්ම දේශනා කොට වදාළ අපගේ ශාස්තෘන් වහන්සේට ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අපේ ජීවිතේට පිනකින් තියෙන බලය හරි පුදුමයි. ඊළඟට ගුණධර්මවල බලය හරීම පුදුම සහගතයි. ඊළඟට පින්වතුනි සත්‍යයේ බලය හරි පුදුම සහගතයි. පිනක බලය කොච්චර පුදුම සහගතද, ගුණධර්මයන්ගේ බලය කොච්චර පුදුම සහගතද, සත්‍යයේ බලය කොච්චර පුදුම සහගතද කියලා අද මේ අහන ධර්මයෙන් ඔබට තේරෙනවා. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ දකුණු කොරියාවේ සේවයේ නියුතු පින්වත් උදාර දිල්හාන් මහත්මයා විසින් එතුමාගේ දෙමාපියන් ඇතුළු ඒ පවුලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරන උතුම් අදහසින් මේ ජීවිතේට පින කොච්චර උපකාර වෙනවාද කියන කාරණේ අපිට තේරුම් ගන්න මේ සිදුවීම එක්තරා මහා පින්වන්තයෙක්ගේ සිද්ධියක්. ඒක උනේ මෙන්න මෙහෙම. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ සැවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නවා. බුදුරජාන් වහන්සේ මහා කරුණා සමවතට සමවැදිලා එදා බැලුවා මේ ලෝකේ ධර්ම අවබෝධ කරන්ට පෙර සසරේ කරන ලද පින් තියෙන්නේ කාටද? එහෙම බුදුරජාන් වහන්සේ මහා කරුණා සමවතින් බලනකොට පින් තියෙන ඈයන්ව බුදුරජාන් වහන්සේට පේනවා. හරියට අන්ධකාරයේ ඈත පහන් සිලක් පේනවා වගේ බුදුරජාන් වහන්සේට පින්වන්තයව පේනවා. එදා මහා කරුණා සමාපත්තියෙන් භාග්‍යතුන් වහන්සේ ලෝකේ බලනකොට බුදුරජාන් වහන්සේ දකිනවා බද්දිය කියන මහා මේ නගරේ බද්දිය කියන මහසිටුවරයාගේ පුතා විදිහට පින්වන්තයෙක් ඉන්නවා. බද්දජී. මේ බද්දජී කියලා කියන්නේ පදුමුත්තර බුද්ධ ශාසනයේ පදුමුත්තර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මීපැණි පූජා කරපු පින්වන්තයා. විපස්සී බුද්ධ ශාසනයේ විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68,000ක් මහා සංගරුවනට දම් පූජා කරපු පින්වන්තයා. විපස්සී බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ 68,000ක් මහා සංගරුවනට තුන්සිවුරු පූජා කරපු පින්වන්තයා. ඊළඟට සංසාර ගමනේ එනකොට බොහෝ අවස්ථාවල ධාතුන් වහන්සේලා පුද පුද ධාතු සෑය පුද පුද පින් රැස් කරගත්තු කෙනෙක් මේ බද්දජී. මේ ගෞතම බුද්ධ ශාසනය තුළ ධර්මාවබෝධ කරන්ට තරම් මහා පින් බලයක් ඔහු ළඟ තියෙනවා. එතකොට පෙර සසරේ පින් කරලා තිබ්බේ නැත්තම් පින්වතුනේ බුදු කෙනෙක් බලනකොට ලෝකයේ දිහා පෙනෙන්න පින් බලයක් නැත්තේය. පෙර සසරේ රැස් කරන ලද පිනක් තිබුණ නිසා භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණා නේත්‍රයට අහු වෙනවා. ඒ නිසානේ පුබ්බේච කත පුඤ්ඤතා ඒතම් මංගල මුත්තමන් කියලා ධර්මයේ තියෙන්නේ. පෙර කළ පින් තිබීම මංගල කරුණකි. ජීවිතයට සෞභාග්‍ය උපදවන කරුණකි. දැන් අපි සංසාර ගමනේ පෙර පින් කරලා තිබුණ නිසා නේද මේ බණපදයක්වත් අඩු ගන්න ඇහෙන්නේ. පෙර පින් කර තිබුණ නිසා.
සත්පුරුෂයෝ ආශ්‍රය කරන්න ලැබුණේ පෙර පින් කර තිබූ නිසා. බුදු කෙනෙක්ගේ ධර්මය දෑහෙන් කියවන්න ලැබුණේ පෙර පින් කර තිබූ නිසා. මේ ජීවිතය ඇතුලේ සෑය බෝධිය වැඳ වැඳ පින් කරන්න ලැබිලා තියෙන්නේ පෙර පින් කළ නිසා. ඒ නිසා මේ පෙර පින් කොට තිබීම කියලා කියන්නම් පුදුම සහගත ආරක්ෂාවක්. ඒ නිසාමයි භාග්‍යතුන් වහන්සේ පින් කිරීම වර්ණනා කළේ. මොකද අද අපි පින් කරොත් අපිට මත්තෙහි අපේ ජීවිතය ආරක්ෂා කරන්න විශාල බලයක්, විශාල ආරක්ෂාවක් අපේ ජීවිතයට තියෙන නිසා. දැන් බලන්න පදුමුත්තර බුද්ධ ශාසනයේදී පින් කරපු කෙනෙක්, විපස්සී බුද්ධ ශාසනයේදී පින් කරපු කෙනෙක්, ඒ අතර සසරේ බොහෝ පින් කරපු කෙනෙක් මෙන්න ගෞතම බුද්ධ ශාසනයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ඉඳලා ඒ බද්දජී කියන පින්වන්තයා වෙනුවෙන්ම වැඩම කළා බද්දිය නගරයට. බද්දිය නගරේ ජාතියා කියන වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ওই බද්දජී කියලා කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. බද්දිය කියන මහසිටුවරයාගේ ඒ මහසිටුවරයා 80 කෝටියක් මහා ධන ඇත්තෙක්. ඒ සිටුවරයාට හිටපු එකම පුතා. ඒ එකම පුතා නිසා සිටුවරයා පුළුවන් උපරිමෙන් සැප දුන්නා. අර හරියට අපේ මහබෝසතාණන් වහන්සේට ග්‍රහ ජීවිතය ගත කරනකොට මේ ප්‍රාසාද 3ක් තිබුණා වගේ මේ බද්දජී කුමාරයාටත් තිබිලා තියෙනවා ඍතු 3ට ප්‍රාසාද 3ක්. එහෙම සැප විඳපු කෙනෙක්. බුදුරජාන් වහන්සේ ජාතියා වනයේ වැඩ ඉන්නකොට බද්දජී කුමාරයාටත් අහන්න ලැබෙනවා බුදුරජාන් වහන්සේ ගැන. බුදුරජාන් වහන්සේ ගැන අහද්දී පින් තියෙන බද්දජී කුමාරයාට ආසාවක් උපන්න භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යන්න. එතකොට තමන්ගේ පියාත් එක්කම, පියාගේ නම මොකද්ද? බද්දිය. බද්දිය කියන පියාත් එක්කම මේ තරුණ බද්දජී කුමාරයා බුදුරජාන් වහන්සේ සම්මුඛයට යනවා බණ අහන්න. ගිහිලා ඒ උතුම් බණපද අනින් මිනිස්සු තලයේම අහගෙන හිටියා. මේ මහා සැප සම්පත් මැද හැදිච්ච කුමාරයෙක් නිරන්තරයෙන්ම බොහෝ ආභරණ පැළඳගෙන හිටියේ කියනවා. ඉතින් ධනෙ තියෙනවනේ. ධනෙ තියෙන නිසා නිරන්තරයෙන් පළඳින්න ආභරණ තිබ්බා. මේ ආභරණත් පැළඳගෙන ඔව් දහම් කතාවට සවම් යොමාගෙන ඉන්නවා. හරීම පුදුම සහගතයි සසරේ පින් කොට තිබීම. ඒ සසරේ පින් කරලා තිබුණ නිසා අහන බණපදේ හොඳට වැටහෙනවා. අහන බණින් හිත ප්‍රීතියෙන් පිනා යනවා. ධර්ම දේශනාව අවසන් වෙනකොට බුදුරජාන් වහන්සේ මුණ ගැහුනේ පළවෙනි වතාවට. බුදුරජාන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ පළවෙනි බණ. ඒ බණ අහලා ඉවර වෙනකොට සියලුම කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බද්දජී මහරහතන් වහන්සේ දැන් ගිහි වස්ත්‍ර පිටින් ආභරණ පැළඳගෙන එතන ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරලා අවසානයේ බුදුරජාණන් වහන්සේ බද්දිය සිටුතුමාට වදාලා, බද්දිය සිටුතුමනි, ඔබේ මේ පින්වන්ත පුත්‍රයා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරමින් ඉඳලා ගිහි වස්ත්‍ර පිටින්ම අරහත්ත්වයට පත් වුණා. සිටුතුමනි, මොහු යලිත් වතාවක් ග්‍රහවාසයට සුදුසු නැහැ. මොහු එක්කෝ මේ බුද්ධ ශාසනයේ පැවිදි වෙන්න ඕන. නැත්තම් මොහු පිරිනොම් පාවි කිව්වා. ඒක තමයි ධර්මතාවය. ගිහි වස්ත්‍ර පිටින් කෙනෙක් ගිහි වෙද්දී අරහත්ත්වයට පත් වුණොත් එහෙම ඔහු එදාම පිරිනොම් පානවා. පැවිදි වුණේ නැත්නම්. එතකොට බද්දී සිටුවරයා කියනවා, ස්වාමීනි, මාගේ මේ පින්වන්ත පුත්‍ර රත්නය මේ ධර්මය අවබෝධ කොට අරහත්ත්වේ පසක් කළා නම් ඔහු පැවිදි වේවා. ඔහුට මාගේ අවසරය ලැබෙනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒහි භික්ඛු පැවිද්දෙන් අපගේ බද්දජී මහරහතන් වහන්සේට පැවිද්ද ලැබලා දුන්නා. එතකොට පිනක තියෙන ආනුභාවය ඕන ඕකයි. සංසාරේ පින් රැස් කරලා තිබුණ නිසා පළවෙනි බණපද ටික අහනකොටම පින්වතුනි ජීවිතය අවබෝධ කළා. සියලු කෙලෙස් නැසුව රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. දැන් මේ බද්දජී මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේත් සමග වැඩම කරනවා චාරිකාවේ.
ජාතිය වනේ සත් දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පිටත් වෙනවා ජාතිය වනේ ඉඳලා කෝටිගාමයට. එතකොට කෝටිගාමේදී ඒ කෝටිගම් වැසියෝ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට හොඳට දම්පැන් පූජා කරලා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ඒ දානය අවසන් වෙලා ඒ පිරිසට දහම් කතාවක් වදාලා. පිරිසට දහම් කතාව කරනකොට එතකොට ගිහි පිරිස උදෙසා තමයි බුදුරජාණන් වහන්සේ දා බණ කිව්වේ. අනිත් භික්ෂුන් වහන්සේලා එතනින් වැඩම කළා. ඒතර බද්දජී මහරහතන් වහන්සේ තාම ඉතින් අරහත්ත්වයට පත් වෙලා මේ සම්බුද්ධ ශාසනය පැවිදි වුණා විතරනේ. ඉතින් බද්දජී මහරහතන් වහන්සේ නවක භික්ෂුව. උන්වහන්සේ කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කොට වැඩම කිරීම පිණිස යම් වෙලාවක පැමිණෙනවද ඒ තාක් මං නිරෝධ සමාපත්තියට සමවදිනවා කියලා අදිෂ්ඨාන කරගෙන නිරෝධ සමාපත්තියට සමවැදුණා එක් රුක් සෙවණක. දැන් මෙතන තමයි මේ රුක් සෙවණ තිබුණේ මේ ගඟක් අයිනට වෙන්න. මේ ගංගාවෙන් තමයි භික්ෂුන් වහන්සේලාට ඈතර වෙලා වැඩම කරන්න තියෙන්නේ. ඒ රුක් සෙවණේ අපේ බද්දජී මහරහතන් වහන්සේ පළඟ බැඳගෙන වාඩි වෙලා ඉන්නවා. උන්වහන්සේ අදිෂ්ඨාන කරලා තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේ වඩින මොහොතේ තමයි නැගිටින්නේ. ඒක ඉතින් නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ පින්වතුනි විශේෂ සමවතක්නේ. භාග්‍යතුන් වහන්සේ උතින්ට වඩින්න කලින් මහතෙරුන් වහන්සේලා ඔය තැනට එක් රැස් වුණා දැන් ගඟෙන් එතර වෙන්න තියෙන නිසා. එතකොට ඔතන හිටියා ඉතින් ධර්ම අවබෝධ නොකරපු වැඩිහිටි භික්ෂුන්. දැන් මේ භික්ෂුන් වහන්සේලා වැඩියා කියලා බද්දජී කියන මේ නවක භික්ෂුවගේ කිසි වෙනසක් නැහැ. එහෙම වාඩිලා ඉන්නවා. බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරලා ඉවරලා එතෙන් වඩිනකොට මේන්න එකපාර නැගිට්ටා. ඇයි නැගිට්ටේ? අදිෂ්ඨානයක් තිබුණ නිසා. බුදුරජාන් වහන්සේ වැඩම කරන මොහොතේ නැගිට්ටා. එතකොට අර මහතෙරුන් වහන්සේලාගේ හිතවල නොමනාපයක් හටගත්ත කියනවා. මේ නවක පැවිද්දා කිසි ගෞරවයක් නෑ නොවේ. බුදුරජාන් වහන්සේ වැඩම කරනකොට නම් නිකන් මූණට පේන්න හිටගත්තා. නමුත් ඊට පෙර මේ වැඩිහිටි භික්ෂූන් වැඩියා කියලා කිසි ගණනකටවත් ගත්තේ නෑ නොවේ කියලා අපහැදුණා. මේ අපහැදෙන හිතවිල්ල බුදුරජාණන් වහන්සේ දකිනවා. ගඟෙන් එතර වෙනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මේ බද්දජී ඔබත් තථාගතයන් වහන්සේත් එක්කම මේ තථාගතයන් වහන්සේ වැඩම කරන නෞකාවෙම එතර වෙන්න මේ නැවට නගින්න කියලා. දැන් නැව් සූදානම් කරලා තිබුණා. ඒ නැවේ දැන් බද්දජී මහරහතන් වහන්සේත් ගොඩ වුණේ භාග්‍යතුන් වහන්සේ ගොඩ වෙච්චි නෞකාවටමයි. දැන් පින්වතුනි මේ නෞකාව ගඟ මැද්දට යනවා කියනවා. ගංගාව මැදදී බුදුරජාණන් වහන්සේ මෙහෙම කතාවක් කියනවා. බද්දජී ඔබ මහා පනාද කියන රජුරුව වෙලා හිටපු කාලේ මහා ප්‍රාසාදයකින් වාසය කළේ. බද්දජී දැන් කොහෙද ඔබේ වාසය කරපු ප්‍රාසාදේ? බද්දජී මහරහතන් වහන්සේ කියනවා ස්වාමීනි මේන්න මේ ගංගාවේ මේ හරියට වෙන්න තමයි ඒ ප්‍රාසාදේ ගිලී තිබෙන්නේ. මං මේ මහා පනාද කාලේ හිටපු ප්‍රාසාදේ මේ ගංපතුලේ තියෙනවා ස්වාමීනි කිව්වා. එතකොට මෙතන හිටපු පෘථග්ජන භික්ෂුන් වහන්සේලා ධර්මය අවබෝධ කරපු නැති භික්ෂුන් වහන්සේලා හිතුවා හප්පේ මේ හිතට එන බේගල් කියන හැටිය. ඇයි කවුරුත් විශ්වාස කරයිද ගංගාවක් මැද්දේ මහා ප්‍රාසාදයක් එහෙම ගිලී තියෙනවා කියලා කිව්වට? විශ්වාස කළේ නෑ, සැක කළා. බොරුවට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හිතට එන වචන බුදුරජාණන් වහන්සේගෙන් මේ හිත් ගන්නට හිතට එන වචන කියනවා කියලා හිතුවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා ඕන්න බද්දජී මේ භික්ෂූන්ගේ හිතේ ඔබ ගැන සැක කුකුස් ඇති වෙලා. ඔබේ වචනේ භික්ෂූන් සැක කරනවා. ඒ නිසා භික්ෂූන්ගේ සැකේ සිඳින්ට කිව්වා. භික්ෂූන්ගේ සැකේ සිඳින්ට කියනකොට මේ බද්දජී මහරහතන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේට වන්දනා කරලා අර ගංගාව මැද්දේ පින්වතුනි මේ යුගයේ කොච්චර සුන්දරයිද ඒ කාලේ. ඒ කියන්නේ මේ බඳු ආශ්චර්ය මේ බඳු පෙළහර
ඒ කාලේ දෑහින් දැක ගන්නට තිබුණා. ඉතින් අද කාලේ අපිට අපි ගැන සතුටු වෙන්න පුළුවන් අනේ අපිට අඩු ගානේ ඒවා අහන්ට හරි පිනක් තියෙනවනේ කියලා. බද්දජී මහරහතන් වහන්සේ අහස් ගැබට පැන නැගිලා මේ වතුරේ එක තැනක් තිබුණා එතන දියසුලියක් කරකැවෙනවා. ආන්නේ දියසුලිය කරකැවෙන තැන තමන්ගේ මහපට ඇඟිල්ලෙන් යමක් අල්ලගත්තා. කකුලේ මහපට ඇඟිල්ලෙන් යමක් අල්ලගත්තා. අල්ලගෙන ඉහළට හිමීට ඔසවනවා. මේන්න මතුවෙනවා යොදුන් 25ක් උස ඇති මහා සුවිශාල ප්‍රාසාදයක් වතුරින් උඩට. හරියට මේ බලවත් පුරුෂයෙක් මේ අතකින් අල්ලලා ඔසවනවා වගේ බද්දජී මහරහතන් වහන්සේ එරදි බලයෙන් තමයි මේ ප්‍රාසාදය උඩට ගත්තේ. දැන් ප්‍රාසාදය තට්ටුවෙන් තට්ටුව උඩට මතුවෙනවා. සම්පූර්ණයෙන්ම රන්වන් පාට ප්‍රාසාදයක්. ප්‍රාසාදය එකින් එක වතුරෙන් උඩට මතුවෙනකොට මේ ප්‍රාසාදේ ඉඳලා වැටෙන්න ගන්නවා කියනවා බිමට දියබරි, ගෙම්බු ආදී මේ ජලචර සත්තු උන් එක එක හඬ නගමින් පහළට වැටෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සෑහෙන දුරක් මේ ප්‍රාසාදය එළියට මතු කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බද්දජී දැන් ඇති ඔබ ඔය ප්‍රාසාදේ උඩට මතු කළා. ඔබේ ඥාතීන් ඔබේ හිතවතුන් මේ මාලිගාවට බැඳීගෙන ඉඳලා මැරිලා ඒ ඇයෝ තමයි ඔය ජලචර සත්තු වෙලා ඉපදිලා ඕකේ läගගෙන ඉන්නේ. ඒ අය වෙහෙසටපත් වෙනවා. ඒ නිසා බද්දජී අතහරින්න කිව්වා. එතකොට බද්දජී මහරහතන් වහන්සේ අර ප්‍රාසාදේ අතහැරියා. අතහැරියට පස්සේ හීන් සීරුවේ එර්දි බලයෙන් මේ කෙසෙව්වේ. හීන් සීරුවේ වතුරේ යලිත් වතාවක් ගිනුණා කියනවා. ඉතින් මේ ප්‍රාසාද ගැන තියෙනවා පින්වතුනි අනාගතේ දැන් මෛත්‍රී බුද්ධ ශාසනය පහළ වෙන්න කලින් මේ ලෝකේ පහළ වෙනවානේ සංඛ කියලා මේ සක්විති රජෙක්. ඒ සක්විති රජුරෝ මේ සක්විති රාජ්‍යයට පත් වෙනකොට ඕන්න ඔය ප්‍රාසාදේ ඒ කියන්නේ අදත් ඉන්දියාවේ ඒ ගම්පතුලක ඒ ප්‍රාසාදේ ගිලී තිබෙනවා. එහෙම අපි කිව්වට ඒක මේ සාමාන්‍ය මිනිස්සුන්ට ගිහින් හොයන්න පුළුවන් එකක් මේ නොවෙන්න පුළුවන්. ඒ ප්‍රාසාදේ ගිලී තිබෙනවා. ඒ ප්‍රාසාදය මේ මතු කරලා අරගෙන තමයි කියනවා සංඛ කියන සක්විති රජුරෝ ඒ ප්‍රාසාදේ වාසය කරන්නේ. ඉතින් ඒ තමයි මහා පණාද කියන රජෙක් අතීතේ වාසය කරපු ප්‍රාසාදේ. දැන් භික්ෂූන් මේක S2 දැක්කා. S2 දැක්කම භික්ෂූන්ට මේක අදහා ගන්න බෑ. භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේක හරි විස්මයක් නේ. ඒ කාලේ මෙච්චර මහා ආනුභාව සම්පන්න මේ මහා සැප සම්පතින් පිරි මාලිගයක වාසය කරපු මේ මහා පණාද රජුරෝ කියන කෙනා ගැන අනේ අපිටත් ස්වාමීනි කියලා දෙන්නකෝ කිව්වා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ මහා පණාද කියන රජුරුවන්ගේ සිදුවීම මේක ඇත්තම පින්වතුනි මහා පණාද ජාතකය. මේ මහා පණාද ජාතක කතාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහා පණාද ජාතකයේ තුල තියෙනවා ගුණධර්මයන්ගේ බලය. මම ඔබට දහම් කතාව ආරම්භ කරනකොට කිව්වනේ පින්බලය කියන්නේ පුදුම සහගත දෙයක්ය. ඊළඟට ගුණධර්මයන්ගේ බලය කියන්නේ පුදුම සහගත දෙයක්ය. සත්‍යයේ බලය පුදුම සහගතය කියලා. දැන් පින්බලයේ ආනුභාවය ගැන ඔබට කිව්වා. දැන් අහන්නේ ඔබ ගුණයන්ගේ බලයයි. ගුණධර්මයන්ගේ බලය. ඒක උනේ මෙන්න මෙහෙම. ඈත අතීතේ මිථිලා කියලා නගරයක් තිබුණා. ඔය මිථිලා නගරේ රජකම් කළා සුරුචි කියලා රජෙක්. සුරුචි රජුරු තමන්ගේ අගමහිසිය විදිහට කැඳවාගෙන ආවේ සුමේධා කියලා හරීම සීලවන්ත ගුණවන්ත බිසවක්. මේ සුමේධාව කැඳවගෙන ඇවිල්ලා අවුරුදු 10000ක් ගත වුණා. ඒ කිව්වේ මේ කාලේ දීර්ඝ ආයුෂ තියෙන කාලයක්. සුමේධා කියන අගබිසවත් එක්ක විවාහ වෙලා අවුරුදු 10000ක් ගත වුණා. ඒ අවුරුදු 10000ක් ගෙවි ගියත් සුමේධාවට දරු සම්පත් නැහැ. දරු සම්පත් නැති වෙනකොට රටවැසියෝ කලබල වුණා.
සුරුචි රජුරන්ට ඇවිල්ලා පැමිණිලි කරන්න පටන් ගත්තා මේ මහරජතුමනි මෙහෙමනම් හරියන්නේ නැහැ. දැන් අගබිසෝන් වහන්සේට දරු පැටියෙක් හිටියේ නැත්තම් ඔබතුමාගෙන් පස්සේ රාජ්‍යයට මක් වෙයිද? එතකොට සුරුචි රජුරුව තමන්ගේ අග්‍ර මහේෂිකාව වන සුමේධා බිසව සමීපයට ගිහිල්ලා සුමේධාට කියනවා සුමේධා රටවැසියෝ හරි කලබල වෙනානේ අපට දරු සම්පතක් නැති නිසා. ඒ නිසා සුමේධා ඔබ දරු සම්පතක් පතන්න කිව්වා. ඔබ දරු සම්පතක් ප්‍රාර්ථනා කරන්නට ඔබ දෙවියන්ගෙන් දරු සම්පතක් ඉල්ලන්න කිව්වා. එතකොට දරු සම්පතක් පතන්ට දරු සම්පතක් ඉල්ලන්ට ඇය පාවිච්චි කළේ ගුණ. තමන්ගේ ජීවිතය තුළ තමන් පුරුදු කරපු ගුණ. ඒ ගුණ පූර්ණය කරලා තියෙනවා කියන එක ගුණ පුරුදු කරනවා කියන එක ජීවිතය ඇතුළේ කොච්චර ආශිර්වාදයක් සහ රැකවරණයක්ද ජීවිතයකට. දැන් මේ සුමේධාව සමීපයේ තිබුණ ගුණ අහපුවම අපිට පේනවා සාමාන්‍ය මිනිස්සෙකුට තමන්ගේ ජීවිතය ඇතුළේ ඒ බඳු ගුණධර්ම පුරුදු කරගන්නට අවකාශ හරිම අඩුයි. ඒ කියන්නේ මිනිස්යාටම ඒ මිනිස්යාගේ හිත බාධා කරනවා ඒ ගුණධර්ම පුරුදු කරගන්නට. හැබැයි යුවගෙන් බේරලා පින්වතුනි කෙනෙක් ගුණ පූර්ණේ කරොත් ඒ ගුණධර්මයන්ගේ බලය මේ කතාවෙන් තේරෙනවා. සුමේධා දරුවෙක් පැතුවේ කොහොමද? සුමේධාව දරුවා පැතුවේ මෙන්න මේ විදිහටයි. ඇය ප්‍රාර්ථනා කරනවා සුරුචි රජුරුවන්ගේ බිරිඳ වන අග්‍ර මහේෂිකාව වන මම යම් කලෙස්ක සුරුචි රජුරුවෝ මේ නිවසට කැඳවාගෙන ආවේද එතෙන් සිට අවුරුදු 10,000ක් ගත වුණේය. ඒ මම විදේහ රට මියුළු නුවර සුරුචි රජතුමා කයින් වචනයෙන් හෝ සිතින් ඉදිරියේ හෝ රහසිගතව හෝ ඉක්මවා සිතූ බවක් නොදනිමි. අන්න පිරු ගුණය. තමන්ගේ ස්වාමි පුරුෂයාත් එක්ක විවාහ වෙලා එකම නිවසකට පැමිණිලා අවුරුදු 10,000ක් ගත වෙලා ඒ අවුරුදු 10,000ක කාලය ඇතුලේ තමන්ගේ ස්වාමි පුරුෂයා කයින්වත් වචනයෙන්වත් අඩු ගානේ හිතින්වත් ඉක්මවා ගිහිල්ලා නැහැ එලිපිටවත් රහසේවත්. ඒක තමයි පිරු ගුණය. එතකොට ඒ ගුණේ පුරනවා කියන්නේ මේක පුංචි කාලයක්ද? දැන් අද නම් මිනිස්සෙක් විදිහට අපිට ආයුෂය තියෙන්නේ උපරිම හිටියත් අවුරුදු 80ක් විතර. විවාහ ජීවිතේ විතරක් කැඳගෙන ඇවිල්ලා අවුරුදු 10,000ක්. එච්චර කාලයක් හිතක් රැකගෙන ඉන්නවා කියලා කියන්නේ ලේසි ගුණයක්ද? ආන්න ඇයගාවේ ගුණේ තිබුණා. ඒ ගුණය තමයි ඇය ඉස්සරහට ගන්නේ. ඒ ගුණේ ඉස්සරහට අරගෙන ඊළඟට ඇය මෙන්න මෙහෙම වචනයක් කියනවා. මේක සත්‍ය වචනයක්. මේ සත්‍ය වචනේ බලයෙන් මට පින්වන්ත පුතෙක් උපදීවා. මම මේ කියන්නේ බොරුවක් නම් මගේ හිස හත් කඩකට පැලී ඒවා. අන්න ඇත්තටම ගුණධර්ම රැකිනවා කියන එක. එතකොට තමන් රැකපු ගුණධර්මයේ ගැන ඔහොම කියන්ට නම් කොහොම ගුණයක් රැකලා තියෙන්න ඕනද? එහෙම ගුණධර්ම රැකපු සුමේධාව ගුණධර්මයෙන් සත්‍යක්‍රියා කරනවා. තමන්ම ආරක්ෂා කරපු තමන්ගේ ගුණයෙන් ඒ සත්‍යක්‍රියා කළා. නිසා මේක බොහෝම වටින එකක් වර්තමානයේට. වර්තමානයේ මේ විවාහ ජීවිතවලට එළඹිලා විවාහ ජීවිත කියලා කියන්නේ වැඩිපුර විවාහ ජීවිත තියෙන්නේ හරියට ගිනි කබල් උඩ ඉන්නවා වගේ. කිසි සැපක් නැහැ. කිසිම සැපක් නැහැ. ස්වාමි බිරිඳ වශයෙන් එකට එකතු වෙලා සැනසille ජීවිත ගත කරන්න තියෙන්න එපෙයි. නමුත් බොහෝ ජීවිත ගත්තාම ඒ ජීවිතවල තියෙන්නේ ගිනි ගොඩවල්. විවාහ ජීවිතයටපත් වුණාට පස්සේ ඒ විවාහ ජීවිතය ඇතුලේ ස්වාමි බිරිඳ වශයෙන් සතුටින් ඉන්නවා දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. දැන් බලන්න පින්වතුනි මේ අතීතයේ පින්වන්ත ජීවිත මේවා නේද මිනිසෙකුගේ ජීවිතේ සැනසෙල්ලට තියෙන ඒවා. බිරිඳකට තමන් ගැන මෙහෙම හිතන්න කියන්න පුළුවන් නම්
ඒකේ බිරිඳට කොච්චර සැනසෙල්ලක්ද? මං මගේ ස්වාමි පුරුෂයාව හිතකින්වත් ඉක්මවා ගිහින්නේ. කොච්චර සුන්දරයිද? කොච්චර වැදගත්ද? මේ තියෙන ඇවිස්සිල්ලට බොහෝ දෙනෙක් ආස කරනවා. මේ සමාජ මාධ්‍ය ජාලා තුළ තියෙන ඇවිස්සිල්ලට ආස කරනවා. ඒ ඇවිස්සිල්ලට ආසා කිරීමද වඩා හොඳ මේ වගේ සුන්දර ජීවිතයක්ද? බිරිඳක් විදිහට Tamanට කියන්න පුළුවන් නම්, හිතට එකඟව සත්‍යක්‍රියා කරන්න පුළුවන් නම්, මම්මගේ ස්වාමි පුරුෂයාව හිතකින්වත් ඉක්මවා ගිහින්නේ. ස්වාමි පුරුෂයෙකුට මේ Taman ගැන කියන්න පුළුවන් නම්, මං යම් බිරිඳක්ව කැඳවාගෙන ආවද එදා පටන් මං මගේ බිරිඳව හිතකින්වත් ඉක්මවා ගිහින්නේ නැහැ කියලා. කොච්චර සැනසෙල්ලක්ද ජීවිතේට. ආන්න ඒක තමයි ගුණයන්ගේ බලය. එතකොට මේ සුමේධා බිසව ඔහොම සත්‍යක්‍රියා කළා. ඒ එකක්. ඊළඟට ඇය කියනවා, මනවඩන මාගේ සැමියාගේ මව්පියන් යම්තාක්කල් ජීවත්ව සිටියාහුද ඒ තාක් මම අහිංසාවෙන් දිවාරෑ ලැසි නොවී සකසා ඔවුන්ට උවටෙන් කළෙමි. ඒ කියන්නේ මේ වෙනකොට සුරුචි රජුරුවන්ගේ මේ අම්මා තාත්තා දෙන්නම මිය පරලෝ ගිහිල්ලා. සුමේධාව කියනවා, යම් දවසක මේ නිවසට මම පැමිණියාද ඒ මාගේ ප්‍රිය ස්වාමියාගේ අම්මාත් තාත්තාත් කියන දෙන්නට මං කිසිම හිංසාවක් නොකර කම්මැලි නොවී උපස්ථාන කළා කියනෝ ජීවිතේ තියෙන කල්. මේක සත්‍ය වචනයක්. මේ සත්‍ය වචනේ බලයෙන් මට පින්වන්ත පුතෙක් ලැබේවා. මම මේ කියන්නේ බොරුවක් නම් මගේ හිස හත් කඩකට පැලේවා කියලා සුමේධා කියනවා. එතකොට අද කාලේ බලන්ට නිවසකට කැඳවාගෙන ආපුවාම අලුතින් කාන්තාවක්, ඒ කැඳවාගෙන ආපු කාන්තාව තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තා කියන දෙන්නා ගැන සලකන්නේ හරියට පිට මිනිස්සු දෙන්නෙක් වගේ. වැඩිපුර තියෙන්නේ ඝට්ටන, වැඩිපුර තියෙන්නේ රණ්ඩු සරුවල්, වැඩිපුර තියෙන්නේ මහා කෝලාහල. ඒ නිසා බොහෝ වෙලාවට එක නිවසක ඒ අයට ඉන්න බෑ. විවාහ වුණාට පස්සේ ගෙවල් දොරවල් දාලා අලුතින් ගෙවල් දොරවල් අරගෙන යනවා. අද කාලේ එහෙම එකක් තියෙන්නේ. ඒ ගැන ඇහුවොත් එහෙම කියනවා ඒක හරි පහසුයි අපිට සැනසෙල්ලේ ඉන්න කියනවා. බිරිඳක් විදිහට ඒ බිරිඳගෙන් වෙන්න ඕන යුතුයකමක්, ඒ බිරිඳගෙන් වෙන්න ඕන වගකීමක් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ අම්මා තාත්තා දෙන්නා ගැන තමන්ගේම අම්මා තාත්තා වගේ සලකලා අප උපස්ථාන කරන එක. හිංසා නොකරන එක. රවාගෙන ඔරවගෙන ඉන්නේ නැතුව ආදරයෙන් අලස නොවී අප උපස්ථාන කිරීම. බලන්න මේක සුමේධා කරේ පුංචි කාලයක්ද? ඇය දීර්ඝ කාලයක් මේක කළා. ඒ දීර්ඝ කාලයක් එසේ ගුණ පුරපු ඇය ඒ ගුණයම තමන්ට දරු සම්පතක් ඕන වෙනකොට ඒ ගුණයම ඇය පාවිච්චි කරනවා. ඇය කියනවා මම මේ මව්පියන්ට උපස්ථාන කළා කියන කාරණාව සත්‍යයක්. ඒක බොරුවක් නම් මගේ හිස හත් කඩකට පැලෙන්න ඕන. පුදුමයි මේ ගුණ පූර්ණී කරපු පිළිවෙල. ඊළඟට ඒ තව එකක් කියනවා. මේ රජමාලිගාවේ මගේ රජුට සමාන බිරින්දෑවරු. ඒ කියන්නේ රජෙක් වුණාම අන්තපුරයක් ඉන්නවනේ. මේ සුරුචි කියන රජුරවන්ට සම බිරින්දෑවරු දහසේ දහසක් ඉන්නවා. මේ රජමාලිගාවේ ඇය අග්‍ර මහේසිකාව. නමුත් රජුගේ අන්තපුරේ කාන්තාව ඉන්නවා දහසේ දහක්. කිසි කලකත් මම ඔවුන් කෙරෙහි ඉරිසියාවක් හෝ ක්‍රෝධයක් හෝ නොකළෙමි. ඔවුන්ට හිත සිතින් සතුටු වෙමි. මට කිසිවෙකුත් අප්‍රිය නොවීය. හැම සියලු සපත්තීන්ට මම අනුකම්පා කරමි. මේවා නම් හරීම විස්මයජනකයි. අඩු ගානේ මෙහෙම ගුණවන්ත මිනිස්සු හිටියා කියලා හරි නිකන් හිතන්නකෝ මේ වහලා. ඒ කියන්නේ මේවා මේ කාලේ උපදවා ගන්නවා කියන එක නම් ලේසි එකක් නෙමෙයි.
ඈ තුල තිබිලා තියෙන පුදුමාකාර හිතක්. ඒ හිතේ ඉරිසියාව නෑ. අනිත් අය දිහා බලාගෙන අනිත් අයට මේ හිතකින්වත් සාප කිරිල්ල නෑ. තමන් වටේ හිටිය තමන්ගේම ස්වාමි පුරුෂයාගේ ඒ කියන්නේ සුරුචි රජුරුවන්ගේ සමබිරින්දෑවරු විදිහට 16000ක් කවදාවත් කාටවත් ඉරිසියා කරලා නැහැ කියනවා. ඒ ඉරිසියා නොකිරීම යනු මා තුළ ඇති සත්‍යයකි. ඒ සත්‍යයේ බලයෙන් මට පින්වන්ත පුතෙක් ලැබේවා. මම මේ බොරුවක් නම් කියන්නේ මගේ හිස හත් කඩකට පැලී ඒවා සුමේධා බිසව. ඇයි එහෙම අදිෂ්ඨාන කළා? ඒ තමයි තුන්වෙනි සත්‍යක්‍රියාව. ඊළඟට ඇය කියනවා මේ නිවසේ රජමාලිගාවේ දාසයන් කංකරුවන් ආදීන් යම්තාක් ඇද්ද මං ඒ හැමෝම කෙරෙහිත් කටයුතු කළේ මෙත් සිතින්. මෛත්‍රී තිබිලා තියෙනවා. එතකොට කලින් එක මොකද්ද? කලින් මේ චිත්තය තමයි මුදිතා චිත්තය. ඉරිසියා නොකිරීම කියලා කියන්නේ මුදිතා චිත්තය. මුදිතාව කියන ගුණය ඇය ගාව තිබුණා. ඊළඟට ඇය ගාව තිබුණා මේ දාසකම් කරුවන්ට පවා මෙත්සිත. ඔවුන්ට හැකි නොහැකි බව දැනගෙනම මං කටයුතු පැවරුවෙමි. ඔවුන්ගේ උවමනා එපාකම් කරුණාවෙන් සොයා බලා ඒවාටද මා පහසුකම් සැලසුවෙමි. එහෙම තමයි ඇය අවුරුදු 10000ක් මේ නිවසේ ගත කරන්නේ. අන්න ඒක තමයි මේකේ දක්ෂකම. දැන් මෙහෙම කියනකොට ඇය මෙච්චර කාලයක් ඒ කියන්නේ මේ නිවසට පැමිණිලා අවුරුදු 10000ක් ගත වෙලා. ඒ 10000ක කාලයක් මේ ಗುಣධර්ම අල්ලගෙන ඉන්නවා කියන එකනේ මේකේ අමාරු වැඩේ. කොච්චර අමාරුද පින්වතුනි ಗುಣධර්මයක් ආරක්ෂා කරගෙන එක දිගට වාසය කරන්න. සාමාන්‍ය ගුණයක් පුරන්න මහන්සි ගන්න කෙනෙක් දන්නවා ಗುಣධර්මයක් දියුණු කරගෙන යනකොට කොච්චර අමාරුද කියලා. ඒකට එරෙහි වෙනෙව්වමයි එන්නේ. ඒ අතරේ මේ සුමේධාව කියලා කියන්නේ පුදුම දක්ෂ කෙනෙක්. ඇය මේ අවුරුදු 10000 ඇතුලේ මේ නිවසේ කටයුතු කරලා තියෙන්නේ මෙහෙමයි. ඒ සම්බන්ධයෙන් එයාට මෙහෙම සත්‍යක්‍රියා කරන්න පුළුවන්. ඊළඟට ඇය කියනවා මම ශ්‍රමණයන්ටත් බමුණන්ටත් සෙසු යාචකයන් ආදී හැම දිනාටත් පිරිසිදු සිතින් හැම කල්හි ආහාර පානයන්ගෙන් සංග්‍රහ කළෙමි. ඇය දානි පූජා කරපු කෙනෙක් දන් දීලා. ඒක සත්‍යයක් කියනවා. ඒ සත්‍ය වචනේ බලයෙන් මට පින්වන්ත පුතෙක් ලැබේවා. මං කියන්නේ බොරුවක් නක් මගේ හිස හත් කඩකට පැලී ඒවා. එතකොට ඇය දානෙත් පූජා කළා. ඊළඟට ඇය කියනවා මං දිනපතා පන්සිල්හි පිහිටි ඒ වගේම තුදුස්වක පසළොස්වක අටවක සහ පාටිහාරීය පක්ෂයේ දවස්වල අංග 8කින් යුක්තව උපෝසතයක් සමාදන්ව ආරක්ෂා කළෙමි. මේ උපෝසතය කියලා කියන්නේ පින්වතුනි මේ බුද්ධ ශාසනය තුළ අපි රකින්න උපෝසත සීලය නෙමෙයි. අපි සාමාන්‍යයෙන් වර්තමානයේ කියනවානේ ආජීව අෂ්ටමක සීලය කියලා. ආන්නේ සීලය. ඇය බඹසර සහිතව ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙලා තියෙනවා හැම 4 පොයකටම. ඉතින් මෙහෙම තමයි මේ ගුණවත් බව ඇය තමන්ගේ ජීවිතේ උපදවගෙන තියෙන්නේ. ඒ උපදවගත් ගුණවත් භවෙන් ඇයට සත්‍යක්‍රියා කරන්න පුළුවන්. එහෙම කෙනෙකුට සත්‍යක්‍රියා කරන්න පුළුවන් වෙන්නේ තමන් ගුණධර්ම ගැන අවධානයෙන් යුක්තව ගුණධර්ම දියුණු කළා නම්. එතකොට ගුණධර්මයන්ගේ වටිනාකම දැනගෙනම මේ සුමේධාව තමන්ගේ ජීවිතයේ අවුරුදු 10000ක කාලේ මේ විදිහට ගත කරලා තිනවා. ඇය තමන්ගේ ස්වාමි පුරුෂයාව හිතකින්වත් ඉක්මවා ගිහින් නෑ අවුරුදු 10000ක්. ඇය පුදුමාකාර ඉවසීමකින් යුක්තව කරුණාවෙන් අනුකම්පාවෙන් මේ සුරුචි රජුරුවන්ගේ මව්පියන්ට උපස්ථාන කරලා තිනවා. ඊළඟට ඇය මුදිතා සිතින් වාසය කරලා තිනවා අවුරුදු 10000ක්. මුදිතා සිත කියලා කිව්වේ අනේ මේ අය පිරිහෙන්ට නම් එපා. මේ අයට පරිහානියක් එන්ට නම් එපා. මේ අය දියුණු වේවා. මේ අය තව ලස්සන වේවා. මේ අය ආයුෂයෙන් වැඩේවා. වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. ආන්න එහෙම අනිත් අයගේ දියුණුව පතන එක
පරිහානිය මේ අපරිහානීය පතන එක පිරිහෙන්ට නම් එපා කියලා පතන එක. ඒකට කියන්නේ මොකද්ද? මුදිතාව. මේ මුදිතා චිත්තේ සුමේධා පුරුදු කළා අවුරුදු දසදහසක්. ඊළඟට සුමේධා පුරුදු කළා මෙත්සිත අවුරුදු දසදහසක්. ඊළඟට සුමේධා පුරුදු කළා දම්පැන් පූජා කිරීම අවුරුදු දසදහසක්. ඊළඟට පුරුදු කළා මේ තමන්ගේ ජීවිතයේ සිල්වත් කය වචනය කියන දෙක සීලවන්තව මේ පිරිසිදු කර ගැනීම අවුරුදු දසදහසක්. ඒක තමයි ගුණයන්ගේ බලය. ඒ ගුණයන්ගේ බලයෙන් ඇයට පුළුවන් සත්‍යක්‍රියා කරන්න. ඒ ගුණයන්ම සත්‍යයක් බව ඇය දන්නවා. ඒ සත්‍යය තුළ පිහිටලා ඇය සත්‍යක්‍රියා කළා. බලන්න ආශ්චර්යයි. ඒ සත්‍යක්‍රියාව අවසන් වෙනකොට ඇය පැතුූ විදිහටම ඇයට දරු සම්පතක් ලැබෙනවා. පින්වන්ත දරු සම්පතක්. ඒ පින්වන්ත දරු සම්පත ආවේ තව්තිසාවේ ඉඳලා නාලාකාර දේවපුත්‍රයා. ඒ දේවපුත්‍රයා සුමේධාවගේ කුසේ පිළිසඳ ගත්තා. පිළිසඳගෙන සුදුසු කල වයසේදී ඔහු බිහි වෙනවා. මහා පනාද රජුරුව. ඒ මහා පනාද කියන කුමාරයා රාජකීය කුමාරයා මහා අනුභව සම්පන්න කෙනෙක්. ඉතින් ඒ කාලේ කොච්චර පින්බලයක් ඔහුට තිබුණාද කියන්නේ. ඒ පින්බලය ලැබිලා තියෙන පින්වතුනි අතීතයේ පසේ බුදුරජාණන් වහන්සේලා උදෙසා පසේ බුදුවරුන්ට වැඩින්ට කුටි සෙනසුන් කරවලා දීලා තියෙනවා. ඒ කුටි සෙනසුන් කරවපු පින ඉස්සරහට ආවා. ඉස්සරහට ඇවිල්ලා මහා පනාද රජුරුව බවට පත් වෙනකොට මේ මහා පනාද රජුරුවන්ට මේ ඒ කියන්නේ සුදුසු කල වයසේදී රජ වෙනකොට රජුරුවන්ට හිතක් උපදිනවා මට වාසය කරන්න සුදුසු පහයක් ප්‍රාසාදයක් ඕනේ. රජුරුව නිවසක් ගැන හිතනකොට ඒ රජුගේ නිවස ගැන හිතන හිතුවිල්ල දැනෙනවා තව්තිසාවට. පින්න. තව්තිසාවේ සක්දෙවිඳුට දැනෙනවා මහා පනාද රජු වාසය කිරීම පිණිස ප්‍රාසාදයක් ගැන සිතයි. විස්කම් දිව්‍ය පුත්‍රයාට කතා කරලා කිව්වා මේ පුත්‍රය නුඹ ගිහිල්ලා ඒ මහා පනාද කියන රජුරවන්ට මේ විදිහේ සුවිශාල මාලිගාවක් යොදුන් 25ක් උසට මවපන්. ඒකට ඔහු සුදුසුයි. ඔහුට පින් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලාට කුටි සෙනසුන් කරවා පිදු පිනක් ඔහුට තියෙනවා. ඒ නිසා මේ විදිහට ප්‍රාසාදය කරවපන් කියලා. එතකොට තමයි මේ විස්කම් දිව්‍ය පුත්‍රයා වඩුවෙකුගේ වෙස්යෙන් පැමිණිලා රජුරවන්ට ප්‍රාසාදය කරන වැඩේ බාරගත්තා. ඊටාම ටික දවසකින් හිතාගන්න බැරි මනස්කාන්ත ප්‍රාසාදයක් කෙරෙව්වා යොදුන් 25ක් උසට. ඉතින් මහා පනාද රජුරුව ඒ මාලිගාවේ තමයි වාසය කරන්නේ. එතකොට මේ මාලිගාවේ හිමිකාරයා කවුද? ඒ මාලිගාවේ හිමිකාරයා මහා පනාද කියන පින්වන්තයා. ඒ පින්වන්තයා ඔය මේ මාලිගාවේ හිමිකාරයා වුණා වගේමයි තමන්ගේ ජීවිතේ අනිකුත් පින් දහම් රැස් කරගෙන ආවා. නමුත් මහා පනාද රජුරුව වෙච්ච කාලේ ඒ රජුගේ රාජකීය පිරිවර රාජකීය පිරිස සේවකයෝ ඥාතීන් ඒ ඈයෝ ටික මේ ප්‍රාසාදයට ඇලුනනේ. මේ ප්‍රාසාදයේ අයිතිකාරයා කවුද? මහා පනාද රජුරුව. මේක අපේ කියලා අල්ලගත්තේ කවුද? ඉන්න සේවකයෝ. අයිතිකාරයා බද්දජී මහරහතන් වහන්සේ බවට පත් වෙලා සංසාරයෙන් නිදහස් වෙනවා. මේ සේවකයෝ ටික ඉබ්බෝ වෙලා තාම ප්‍රාසාදය ඇතුලේ. ඒ හිටපු ඥාති ටික දියබරි වෙලා ප්‍රාසාදය ඇතුලේ. අනිකුත් හිටපු වටේට හිටපු හිතවතුන් පිරිස මේ ප්‍රාසාදයට ඇලීගෙන ඉඳලා ඒ අය ඔක්කොම මේ ප්‍රාසාදය ඇසුරු කරගත්ත මේ නොයෙක් ජලචර සත්තු බවට පත් වෙලා. මේක තමයි සංසාර ගමන. හොඳට නුවණින් කල්පනා කරේ නැත්තම් ගැලවිල්ලක් නැහැ. අත්හැරීම කියන එක ඥානවන්තයන්ගේ විෂයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ ජීවිතය ගැන දන්න කෙනා. ජීවිතය ගැන දන්නා කෙනා දානය කියන එක
හරි ආසාවෙන් පුරුදු කරනවා කියනවා. ආදිත්තස්මින් අගාරස්මින් යං නීහරති භාජනං. ග්‍රහය ගිනිගෙන ඇවිලෙනා කල්හි යමෙක්ගේ ගෙදර ඇතුළට පැන ගෙදර ඇතුළේ තිබෙන වටිනා දෙයක් එළියට විසිකර ගනි. තන්තස්ස හෝති අත්තාය යමක් එළියට විසිකර ගන්නේද එයම ඔහු හට ප්‍රයෝජනවත් වේ. නෝචයන් තත්තඩයි ඇති. ගෙදර තුල පිලිස්සෙන යමක් ඇද්ද ඒ දෑ ගැන හීලීමෙන් කිසි පළක් නැත. ඒවං ආදිපිතෝ ලෝකෝ ජරාය මරණේනච. එලෙසින්ම මේ ජීවිතය නම් වූ ග්‍රහයද මේ ජීවිතය නම් වූ ලෝකයේද වයසට යෑම මරණය කියන ගින්නෙන් නිරන්තරයෙන් ඇවිලෙන්නේය. නීහරේ තේව දානේන. එසේ ඇති කල්හි දානේ නම් වූ දෙයින් මනාකොට බැහැර කළ යුත්තේය. දින්නං හෝති සුනී හටන්. දෙන ලද දේ දන් දෙන දේ මනාකොට බැහැර කරන ලද්දේය. දින්නං සුඛපලං හෝති නාදින්නං හෝති තන්තත. දන් දීම තුලින් සැප ලැබේ. නොදී ඉන්න කෙනාට එහෙම සැපයක් නැත්තේය. ඒක අවස්ථාවක දෙවිවරු ඇවිල්ලා කියනවා ස්වාමීනි මේ භාග්‍යතුන් වහන්සේ අතින් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙ මිනිස්සු දන් දෙන්නේ නැත්තේ මෙහෙම හිතාගෙන. දුන්නොත් අපි කන්නේ මොනවද? අපිට කන්න තියෙන ටික දීලා අපි කන්නේ මොනවද? අපිට බොන්න තියෙන ටික දීලා අපි බොන්නේ මොනවද? අපිට අඳින්න තියෙන ටික දීලා අපි අඳින්නේ මොනවද? ආන් එහෙම හිතලා මිනිස්සු දන් දෙන්නේ නැහැ කියනවා. දැන් බුදුරජාණන් වහන්සේ වදාලා දෙවිය එහෙම හිතන මිනිස්සු දන් දෙන්නේ නැහැ තමයි. හැබැයි ඒ දන් නොදෙන කෙනාට දන් නොදී ඉදීම නිසා අහිමි වෙන්නෙත් ඒ දේ කිව්වා. දුන්නොත් අපිට මොනවද කියලා හිතලා නොදී ඉන්නෝ නේද? සංසාර ගමනේ දන් නොදීමේ විපාක එනවා. ඒ විපාක එනකොට ආහාර පාන නොදුන් කෙනාට සසරේ ආහාර පාන නොලැබේ. වස්ත්‍ර නොදුන් කෙනාට සසරේ වස්ත්‍ර නොලැබේ. හැබැයි කෙනෙක් තමන්ට මේ ලැබිච්චි දෙයින් දම්පැන් පූජා කරනවා නම් තමන්ට ලැබුණු දේ මුල් කරගෙන පින් රැස් කරගන්නවා නම් තමන්ට ලැබිච්චි දේ අන් අයගේ සැපේ උදෙසා අතහරිනවා නම් අත්හැරීම කියන ගුණය ඔහු පුරුදු කරනවා. ඒ පුරුදු කරන කෙනාට සංසාර ගමනේ ඒ තමන් අත්හරින දේම පුණ්‍ය විපාකයක් විදිහට ඉතා සැපවත් ලැබෙනවා. ඒක තමයි මේ සසරේ යන ස්වභාවය. මේ කර්මඵල ස්වභාවය අපි මේ විදිහට දැනගත්තේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය නිසා. ඒ නිසා පින්වතුනි මේක හොඳට තේරුම් ගන්නට. ඒ තේරුම් ගන්නට හරිය හොඳ සිද්ධියක් මේ මහා පනාද රජුරුවන්ගේ සිදුවීම. මහා පනාද කියන මහරජුරුව යොදුන් 25ක් උස රත්තරන් විමානයක හිටපු රත්තරන් ප්‍රාසාදයක හිටපු මහරජුරුව අවසානයේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා සංසාරයෙන් නිදහස් වෙනවා. අනේ ඒකේ හිටපු සේවකයෝ ටික තිරිසන්නු වෙලා ඒක ASCII. දැන් සමහරවිට මේ බණපද කියනකොට මේ වෙද්දිත් ඒකුන් ඇත්තේ ඒක ASCII. ඇයි නිදහස් වෙන්න පිළිවෙල? නිදහස් වීම පිණිස අවකාශයක් මොකුත් නැති නිසා. ආන්නේ නිසා අපි අපේ ජීවිතේ මට මතකයි මහා වංශය කියන මේ අපේ වංශකථා පොතේ හරි ලස්සන තැනක් තියෙනවා. ඒක කියනවා මෙහෙම. නුවණැත්තු අසාර වූ ධනය ලැබුණු කල්හි ඒ අසාර වූ ධනය මුල් කොටගෙන සාරවත් වූ පින්ම කරගන්නේය. මතක තියාගන්න. නුවණැත්තු අසාර වූ ධනය ලැබුණු කල්හි ඒ අසාර ධනය ලැබ සාරවත් වූ පින් කරගන්නේය. නුවණැති කෙනෙකුට අසාර වූ ධනය බොහෝ ලැබේ නම් ඔහු බොහෝ පින් කරගන්නේය. එසේ පින් කරගන්න තැනැත්තාටම ඒ පින තුලින් සැපේ උපදවා දෙයි. ඒ බව හොඳට තේරෙනවා. අද මේ අහපු කතාවෙන් මහා පනාද රජුරුවන්ගේ කතාව. ඉතින් ඒ බද්දජී මහරහතන් වහන්සේ අරහත්ත්වයට පත් වුණාට පස්සේ බද්දජී මහරහතන් වහන්සේ මේන මේ ගාථාව තමයි උන්වහන්සේගේ තේර ගාථාව විදිහට වදාළේ.
ඒ රජ්ජුරුවන්ගේ නම පනාද. එයාට තිබුණ රත්තරන් මාලිගාවක්. ඒ මාලිගාව 25 යොදුනක් උසයි. යොදුන් භාගයක් පළලයි. ඒ මාලිගාවේ වහලවල් 1000ක් තිබුණා. ඒවායේ කොඩි ඔසවලා තියෙන්නේ. එහි නැට්ටුවන් 6000ක් නිතරම නටනවා. ඒ කාලේ හිටපු පනාද රජ්ජුරුවෝ මමයි. ඒ තමයි බද්දජී මහරහතන් වහන්සේගේ තේරගාථා. අපි අද මේ ධර්මයන් ඔක්කොම ඉගෙන ගත්තේ ඒ බද්දජී මහරහතන් වහන්සේ නිසා. ඒ බද්දජී නම් වූ උතුම් මහරහතන් වහන්සේට සැබෑම රහත් මුනිදුන්ට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. බද්දජී මහරහතන් වහන්සේ ඇතුළු ඒ උතුම් රහතන් වහන්සේලා නිවී සැනසුන අමා මහ නිවනේ අපටත් සුවසේම සැනසෙන්ට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පළමු කොට අපි අනුමෝදන් කරමු. සියලු දෙවිවරුන්ට, සාග්දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්, සෙන්පති දෙවිවරුන්, ප්‍රධාන සදෙව් ලෝකවාසී සියලු දෙවියෝද, අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන්ව දෙවියෝ දිවි අසීසුරින් වැඩේවා. දෙවියන්ගේ රැකවරණ දෙවියෝ අපට සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන දකුණු කොරියාවේ සේවයේ නියුතු පින්වත් උදාර දිල්හාන් මහත්මයාගේ නමින් මේ අන්ට යෙදුනා වූ සියලු ඥාතීන්ට, හිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන්ම සැපයට පත්වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයත්, උතුම් බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදයත්, පින් අනුමෝදන් වන සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් දකුණු කොරියාවේ සේවයේ නියුතු පින්වත් උදාර දිල්හාන් මහත්මයාගේ ආදරණීය දෙමාපියන්ට ඒකාන්ත වශයෙන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින උදාර දිල්හාන් මහත්මයාගේ සහෝදරියටත් අනුමෝදන් වෙත්වා. ඒ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝග සුව, දීර්ඝායුෂ සම්පන්නිය සැලසෙත්වා. ඒ අය බලාපොරොත්තු වෙන විදිහටම නිවන් දකිනා ජාතිතෙක්ම උතුම් සත්පුරුෂ ඇසුර ලැබීම පිණිස, කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිස ඒකාන්තයෙන් මේ ධර්ම දානමේ පින හේතු වාසනා වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම සුපින්වත් ඔබට මේ සියලු පින් අනුමෝදන්ව සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ ලැබත්වා. ගෞතම සාසනය තුල සුවසේ පින් කරගෙන, සුවසේ ධර්මයේ හැසිරලා මේ ගෞතම සාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.